Welcome to Accounts Tutor channel. අද Accounts Tutor channel එක මගින් මම ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ හවුල් ව්‍යාපාර සඳහා ගිණුම් කරණය ගැන. එතකොට මේ වෙනකොට ඔයගොල්ලෝ කේවල ස්වාම ව්‍යාපාරවල අවසාන ගිණුම් හදලා ඉවර වෙලා ඒ ගැන හොඳ අවබෝධයක් ඇති කියලා මම හිතනවා. එහෙනම් 12 වසර ගිණුම් කරණේ තියෙන තවත් ලොකු පාඩමක් තමයි හවුල් ව්‍යාපාර. එහෙනම් මම මේ වීඩියෝ මාලාවෙන් බලාපොරොත්තු වෙනවා හවුල් ව්‍යාපාර ගැන සරලව ඔයගොල්ලන්ට මුලින් ඉඳලා අවසානයේ තෙක්ම කියලා දෙන්න ක්‍රමානුකූලව. එහෙමනම් අපි වැඩි කාලේ නාස්ති නොකර පටන් ගමු. අපේ හවුල් ව්‍යාපාර පාඩම අද මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ හවුල් ව්‍යාපාර හැඳින්වීම කොටස. මේ වීඩියෝ මාලාවත් එක්ක දිගටම නැදලා ඉන්න සම්පූර්ණ හවුල් ව්‍යාපාර කොටස අවසාන වෙනකම්ම. එතකොට ඔයගොල්ලන්ට හවුල් ව්‍යාපාර එකක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි බලමු හවුල් ව්‍යාපාර සඳහා ගිණුම් කරණය හැඳින්වීම. මොකක්ද හවුල් ව්‍යාපාරයක් කියන්නේ කියන එක අපි ඉස්සෙල්ලාම අඳුනගමු. එතකොට ශ්‍රී ලංකාවේ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් වෙනමම නීතියක් නැහැ. හවුල් ව්‍යාපාර වලටම අනන්‍ය වෙච්ච ඒ නිසා අපිට වෙනම නීතිමය ප්‍රභවයකින් මඟ පෙන්වීමක් සිදු කරන්න නැති නිසා අපිට යොදා ගන්න වෙනවා එංගලන්තයේ හවුල් ව්‍යාපාර නීතිය. මොකද ශ්‍රී ලංකාවේ තවමත් ක්‍රියාත්මක වෙන්නේ අපේ වාණිජ නීතිය එංගලන්ත නීතිය හින්දා අපිට යොදා ගන්න වෙන්නේ එංගලන්තයේ හවුල් ව්‍යාපාර නීතිය. එහෙමනම් එංගලන්තයේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ පළවෙනි වගන්තිය නිර්වචනය කරලා තියෙනවා හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. එහෙනම් අපටත් අදාළ වෙන්නේ ඒ අනුව 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත තමයි හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් අපි අදාළ කරගත යුත්තේ. ශ්‍රී ලංකාවේ වෙනම නීතියක් හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් නැති නිසා. එහෙමනම් 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ පළවෙනි වගන්තියේ නිර්වචනය කරලා තියෙනවා හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක. අපි දැන් බලමු මේ නිර්වචනයට අනුව හවුල් ව්‍යාපාරයක් කියන එකේ අදහස මොකක්ද කියලා. එතකොට මේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ පළවෙනි වගන්තියට අනුව හවුල් ව්‍යාපාරය නිර්වචනය කරනවා ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ව්‍යාපාර කටයුත්තක් කරගෙන යාම සඳහා පුද්ගලයන් කිහිප දෙනෙක් අතර පවත්නා පොදු එකඟතාවයක් හවුල් ව්‍යාපාරයක කියලා. එහෙනම් මේ නිර්වචනය ඇතුලේ අපිට දැක ගන්න පුළුවන් වෙනවා හවුල් ව්‍යාපාරික තියෙන ඕන මූලික ලක්ෂණ. මම ඉලක්කම් දාලා තියෙන මූලික ලක්ෂණ ඉදිරියෙන් එමනම් හවුල් ව්‍යාපාරයක් වෙන්න නම් ලාභ ලැබීමේ පරමාර්ථයක් තියෙන්න ඕනේ. ඒ වගේම ව්‍යාපාර කටයුත්තක් තියෙන්න ඕනේ. ඒ කරගෙන යන්න පුද්ගලයන් කීපයක් ඉන්න ඕනේ. ඒ වගේම ඕන අතර පොදු එකඟතාවයක් තියෙන්න ඕනේ කියලා තමයි හවුල් ව්‍යාපාරයක තියෙන්න ඕන මූලික ලක්ෂණ. ඒතර අපිට මේ නිර්වචනයේම අඳුන ගන්න පුළුවන් හවුල් ව්‍යාපාරයක් සත්විය යුතු මූලික ලක්ෂණ. එහෙනම් මේ ලක්ෂණ වලින් සමන්විත යම් ව්‍යාපාරයක් අපිට කියන්න පුළුවන් එතන හවුල් ව්‍යාපාරයක් තියෙනවා කියලා. එහෙනම් මේක තමයි 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතට අනුව හවුල් ව්‍යාපාර සම්බන්ධව තියෙන නිර්වචනය. එතකොට අපිට ගැටලුවක් එනවා එහෙමනම් හවුල් ව්‍යාපාරයක ඉන්න ඕනේ හවුල්කරුවන් ගණන කොපමණද කියලා. අපි අනිවාර්යයෙන්ම දන්නවා හවුල් ව්‍යාපාරයක් වෙන්න නම් අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙක්වත් ඉන්න ඕන කියන එක අපිට සාමාන්‍ය පරිචයේ අපිට තේරෙනවා. එහෙනම් අවමයේ දෙකක් නම් හවුල් ව්‍යාපාරයේ සිටිය යුතු උපරිම හවුල්කරුවන් ගණන කීයද? මෙන්න මේක සඳහා පිළිතුරක් 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ සඳහන් වෙන්නේ උපරිම හවුල්කරුවන් ගණන. ඒ නිසා අපට අදාළ කරගන්න වෙනවා 2007 අංක 7 දරන සමාගම් පනත. 2007 අංක 7 දරන සමාගම් පනතේ සඳහන් වෙනවා හවුල් ව්‍යාපාරයක සිටිය යුතු උපරිම හවුල්කරුවන් ගණන. එතකොට 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව හවුල් ව්‍යාපාරයක ඉන්න පුළුවන් උපරිම හවුල්කරුවන් ගණන 20යි. එහෙනම් අපට පැහැදිලි හවුල් ව්‍යාපාරයක සිටිය යුතු අවම හවුල්කරුවන් ගණන දෙක බව දෙකකුත් උපරිම හවුල්කරුවන් ගණන 20කුත් කියන එක පැහැදිලි වෙනවා. එහෙනම් හවුල් ව්‍යාපාරයක සිටිය යුතු උපරිම හවුල්කරුවන්ගේ සීමාව තීරණය කරලා තියෙන්නේ
2007 අංක 7 දරන සමාගම් පනත අනුව. එහෙමනම් හවුල් ව්‍යාපාර සඳහා ගිණුම් කරණයේදී අපිට 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතත් 2007 අංක 7 දරන සමාගම් පනතත් දෙකම අදාළ කරගන්න වෙනවා අපේ ඉදිරි ගිණුම් කටයුතු සඳහා. එහෙමනම් අවසාන වශයෙන් අපට 2007 අංක 7 දරන සමාගම් පනතේ තියෙන උපරිම හවුල්කරුවන් සීමාවත් එක්ක අපට හවුල් ව්‍යාපාරයක් කියන එක අඳුනා ගන්න පුළුවන් මේ විදිහට. පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි නමුත් 20 දෙනෙකු හෝ ඊට අඩු පිරිසක් විසින් ලාභ ලැබීමේ පරමාර්ථයෙන් පොදු එකඟතාවයකින් යුතුව පවත්වාගෙන යන ව්‍යාපාරයකි කියලා අපට හවුල් ව්‍යාපාරය හඳුන්වන්න පුළුවන්. කොහොමද? පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි නමුත් 20 දෙනෙකු හෝ ඊට අඩු පිරිසක් විසින් ලාභ ලැබීමේ පරමාර්ථයෙන් පොදු එකඟතාවයකින් යුතුව පවත්වාගෙන යන ව්‍යාපාරයකි කියලා අපට හඳුන්වන්න පුළුවන්. ඒ අනුව හවුල් ව්‍යාපාරය කියන එක. නොමැතිවීම, අඛණ්ඩ ප්‍රවැත්මක් නොමැතිවීම, පාලනයේ හවුල්කරුවන් විසින් සිදු කිරීම. එමනම් අපි බලමු හවුල් ව්‍යාපාරයක් වෙන්න නම් අනිවාර්යෙන් හවුල් ව්‍යාපාරයේ පරමාර්ථයේ ලාභ ලැබීම විය යුතුයි. එහෙනම් සුබ සාධන අරමුණක් නැත්නම් ලාභ ලැබීමේ අරමුණකින් තොරව පටන් ගන්න ව්‍යාපාරයක් අපිට හවුල් ව්‍යාපාරයක් කියලා අඳුන ගන්න බෑ. මොකද හවුල් ව්‍යාපාරයක මුඛ්‍ය පරමාර්ථය ලාභ ලැබීම වේ යුතුයි. මේ නිර්වචනයට අනුව අපි කලින් ඉගෙනගත්ත නිර්වචනයට අනුව. ඒ වගේම හවුල් ව්‍යාපාරයක් වෙන්න නම් පුද්ගලයන් කීප දෙනෙක් ඉන්න ඕනේ. අපි දන්නවා අවමේ දෙකකුත් උපරිම 20ක් ඉන්න ඕනේ හවුල් ව්‍යාපාරයක් වෙන්න. ඒ වගේම මේ හවුල් ව්‍යාපාරයේ හවුල්කාරයන් පොදු එකඟතාවයකින් යුතුව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ව්‍යාපාර කටයුත්තක් තියෙන්න ඕනේ. ඊට අමතරව හවුල් ව්‍යාපාරයක වගකීම අසීමිතයි. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයක වගකීම අසීමිතයි කියන අදහස් වෙන්නේ හවුල් ව්‍යාපාරයක් බාහිර ණයතුරුස් පියවීමේදී අපි තුන් ව්‍යාපාර කටයුතු අසාර්ථක වෙලා හවුල් ව්‍යාපාරය යම් ආකාරයකින් විසිරුවා හැරීමට සිද්ධ වුණොත් ඒ අවස්ථාවේදී හවුල් ව්‍යාපාරයේ බාහිර ණයතුරුස් පියවන්න හවුල්කාරයෝ යුද ප්‍රාග්ධනයට අතිරේකව ඔවුන්ගේ පෞද්ගලික දේපල පවා කැප කරලා ඒ බාහිර ණයතුරුස් පියවන්න හවුල්කාරයෝ බැඳලා ඉන්නවා. එhmenan හවුල් ව්‍යාපාරික හවුල්කරුවන්ගේ වගකීම ඔවුන් යොදූ ප්‍රාග්ධනයට සීමා වෙන්නේ නැහැ. ප්‍රාග්ධනයට එහා ගියපු ඔවුන්ගේ පෞද්ගලික දේපල පවා කැප කරලා බාහිර ණයතුරුස් පියවන්න සිද්ධ වෙනවා හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්ට. එහෙනම් මේ වගකීම අසීමිත වීම කියන අදහස් වෙන්නේ මම මේ සඳහන් කරපු විස්තරය තමයි අදාළ වෙන්නේ වගකීම අසීමිත වීම කියන එකට. ඒ වගේම හවුල් ව්‍යාපාරයකට නෛතික පුද්ගල භාවයක් නැහැ. කේවල ස්වාම ව්‍යාපාරයකටත් එහෙමයි. අපි ඉගෙන ගත්තා හවුල් ව්‍යාපාරයකටත් නෛතික පුද්ගල භාවයක් නැහැ. ඒ කියන්නේ අධිකරණ ඉදිරියේ කෘත්‍රිම පුද්ගලයෙක් විදිහට පිළිගන්නේ නැහැ හවුල් ව්‍යාපාරයක්. එහෙමනම් යම් නඩු කටයුත්තකදී හවුල් ව්‍යාපාරයේ නමින් නඩු දාන්න බෑ. හවුල්කරුවන්ගේ පෞද්ගලික නම වලින් තමයි නඩු කටයුත්තක් පැවරෙන්නේ. එහෙමනම් හවුල්කරුවන්ට පුද්ගලිකව වග කියන්න වෙනවා. නැත්තම් උසාවි ඉදිරියේ පෙනසින්න වෙනවා හවුල් ව්‍යාපාරයේ ලැබෙන යම් කිවිසුමක් නිසා නඩු පැවරුවොත්. එහෙමනම් සමාගමකට වගේ හවුල් ව්‍යාපාරයකට නීතිමය නැත්නම් කෘත්‍රිම පුද්ගල භාවයක් නැහැ. හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්ට අධිකරණයේ ඉදිරියේ හවුල් ව්‍යාපාරයට නඩු පවරන්නේ හවුල් ව්‍යාපාරේ නමින් නෙමෙයි හවුල්කරුවන්ගේ පුද්ගලික නම වලින්. ඒක තමයි නෛතික පුද්ගල භාවයක් නොනැතිවීම කියන අදහස් වෙන්නේ. ඔයගොල්ලෝ තනි පුද්ගල ව්‍යාපාර ගැන ඉගෙන ගන්නකොට මේ නෛතික පුද්ගල භාවය ගැන යම් අදහසක් ගන්න ඇති. ඒක පැහැදිලි වෙනවා. ඒ වගේම ඊළඟ තමයි හවුල් ව්‍යාපාරයකට අඛණ්ඩ ප්‍රයත්නක් නැහැ. හවුල් ව්‍යාපාරයක හවුල්කාරයෙක් මිය ගියොත් විවිධ කරුණු තියෙනවා. පස්සේ සාකච්ඡා කරන උදාහරණයක් විදිහට ගත්තොත් හවුල් ව්‍යාපාරයක හවුල්කාරයෙක් මිය ගියොත් එහෙම හවුල් ව්‍යාපාර විසිරුවා හරින්න සිද්ධ වෙනවා. මොකද හවුල් ව්‍යාපාරයට තනි පුද්ගල ව්‍යාපාරයකට වාගේ තමයි හවුල්කරුවන් කිහිප දෙනෙක් හිටියට අඛණ්ඩ ප්‍රයත්නක් නැහැ හවුල් ව්‍යාපාරයකට. ඒ වගේම හවුල් ව්‍යාපාරේ පාලනය සිද්ධ කරන්නේ කවුද? හවුල්කරුවන් විසින්. එතකොට හවුල් ව්‍යාපාරයක අපි ඉගෙන ගත්ත නිර්වචනය අනුව අඳුනාගත්ත මූලික ලක්ෂණ ටිකට අමතරව අපි අඳුනාගත්තා තවත් ලක්ෂණ ටිකක්. ඒ ටික මම මෙන්න මේ මට මාක් කරනවා. මේ තමයි අනුගත ලක්ෂණ මූලික ලක්ෂණ වලට අමතරව. එහෙනම් මේවා මම හිතනවා පැහැදිලිද කියලා ඔයගොල්ලන්ට මේ ගැන අවබෝධයක් ඉදිරියේදී අපි ගණන් හදනකොට ප්‍රායෝගිකව අවබෝධයක් ලැබෙයි. මේ මොකද්ද මේ හවුල් ව්‍යාපාරය කියන්නේ කියලා.
ලක්ෂණ ගැන. එහෙනම් අපි ඉස්සරහට යමු. ඒ වගේම මේ හවුල් ව්‍යාපාරයක් සඳහා අදාළ වන නීති තියෙනවා. හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් අදාළ කරගත හැකි. කියන්නේ අපි හවුල් ඕන ව්‍යාපාර සංවිධානයක අපි ගිණුම් කටයුතු කරනකොට අපිට ඒ ව්‍යාපාර සංවිධානයේ අදාළ වන්නා වූ නෛතික පරිසරය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ ගිණුම් කටයුතු සිදු කිරීමේදී. එහෙනම් අපි මෙතනදී ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා හවුල් ව්‍යාපාරයක් සඳහා අදාළ වෙන නීති මොනවද කියලා. එhmenan අපි ඉස්සරවම දන්නවා මූලිකව දන්නවා අපි හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් මූලිකව අපිට බලපාන නීතිය තමයි 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. එhmenan අපිට හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් වෙනත් නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැති අවස්ථාවක මේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ වගන්ති කොන්දේසි අදාළ කරගන්න වෙනවා. ඊළඟ එක තමයි අපි මුලදී ඉගෙන ගත්තා මේ 2007 අංක 7 දරන සමාගම් පනත වැදගත් වෙනවා කියලා. මූලිකව මේක අපි සඳහන් කරා හවුල් ව්‍යාපාරයක ඉන්න පුළුවන් උපරිම හවුල්කරුවන් ගණන තීරණය කරලා තියෙනවා 2007 අංක 7 දරන සමාගම් පනතෙන් හවුල්කරුවන් 20කට සීමා විය යුතු බව. එහෙනම් ඒකත් හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අදාළ වෙන නීතිමය තත්ත්වයක්. ඒ වගේම තවත් නීතියක් තියෙනවා. ඒ තමයි 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනත. මේ 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනත කියනවා හවුල් ව්‍යාපාරයක් සම්බන්ධ වෙනත් නීතියක් ක්‍රියාත්මක වන අවස්ථාවකදී මෙම ආඥා පනතේ කොන්දේසි අදාළ කර ගන්න ඕනේ. වංචා වැළැක්වීමේ ආඥා පනතෙන් කියනවා හවුල් ව්‍යාපාරයක ප්‍රාග්ධනය රුපියල් 1000කට වැඩි වෙන අවස්ථාවකදී එම හවුල් ව්‍යාපාරය ලිඛිත කිවිසුමකින් ක්‍රියාත්මක වෙන්න ඕන කියන එක. එහෙනම් මේක මම ඒකට සඳහන් කරලා නැහැ. එහෙනම් මතක තියාගන්න 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ පනතේ සඳහන් වෙන හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය නැත්නම් හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධනය රුපියල් 1000ට වැඩි වෙන අවස්ථාවකදී එම හවුල් ව්‍යාපාරයේ ලිඛිත කිවිසුමක් යටතේ ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. ලිඛිත කිවිසුමක් යටතේ ක්‍රියාත්මක විය යුතුයි කියන එක 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනතේ කියනවා මොන අවස්ථාවේදීද හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධනය රුපියල් 1000ට වැඩි වෙන අවස්ථාවලදී. එනිසා වැඩි වෙන අවස්ථාවේදී ඒ අදාළ කරගන්න ඕනේ. ඒ වගේම 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත අදාළ වෙනවා. ඒකේ කියන්නේ හවුල්කරුවන්ගේ නම් වලින් නැතුව වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් අනිවාර්යෙන් හවුල් ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ඕන කියලා. ඒ කියන්නේ හවුල් අපි හිතමු අමල් කමල් සහ විමල් තමයි හවුල් ව්‍යාපාරයේ කරා යන්නේ. එහෙනම් හවුල් ව්‍යාපාරය අමල් කමල් සහ විමල් අමල් කමල් විමල් හවුල් ව්‍යාපාරය විදිහට ලියාපදිංචි යුතුයි. එහෙනම් ඒ නම් තුනම හවුල්කරුවන්ගේ නම් වලින් බැහැරව වෙනත් නමකින් හවුල් ව්‍යාපාරය පවත්වා යනවා නම් අනිවාර්යෙන් 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥා පනත යටතේ හවුල් ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතු බව මේ නීතියෙන් කියවෙනවා. ඊළඟට අදාළ වෙන අනිත් නීතීන් තමයි 1953 වස්තු බංගත්ව පනත. 1953 වස්තු බංගත්ව පනත. මේ වස්තු බංගත්ව පනත කියනවා හවුල් ව්‍යාපාරයක හවුල්කාරයෙක් බුන්වත් වෙච්ච අවස්ථාවක ඉතිරි හවුල්කරුවන් කටයුතු කරන්න ඕන ආකාරය සම්බන්ධ විස්තර 1953 වස්තු බංගත්ව පනතේ සඳහන් වෙනවා. එහෙනම් 1953 වස්තු බංගත්ව පනතත් හවුල් ව්‍යාපාර සඳහා අදාළ නීතියක්. මේක කියන්නේ මොකද්ද? හවුල් ව්‍යාපාරයක හවුල්කාරයෙක් බංකොලොත් වෙච්ච අවස්ථාවක අනිත් හවුල්කරුවන් කටයුතු කරන්න ඕන ආකාරය තමයි විස්තර කරන්නේ 1953 වස්තු බංගත්ව පනතින්. ඊළඟට 2006 අංක 6 දරන දේශීය ආදායම් බදු පනත ටිකක් මෑතක අදාළ වෙන පනතක්. මේ කියනවා හවුල් ව්‍යාපාරයක ආදායම් බදු තීරණය කරන කොහොමද හවුල් ව්‍යාපාරයේ ආදායම් බදු ගෙවන්නේ කොහොමද කියන එක මේ 2006 අංක 6 දරන දේශීය ආදායම් බදු පනතෙන් දේශීය ආදායම් පනතෙන් කියවෙනවා. 2006 අංක 6 දරන දේශීය පනතෙන් කියනවා හවුල් ව්‍යාපාරයක ආදායම් බදු තීරණය කරන්නේ කොහොමද සහ ඒ වගේ මේවා ගෙවීම කරන්නේ කොහොමද කියන එක. ඊට අමතරව හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් ඇතැම් දුන නඩු තීන්දුව අදාළ වෙනවා. උදාහරණයක් විදිහට ගාන රෙදිඩෝ මරේ, එර්ල්ස් එදිරියෝ ෆ්‍රැන්සිස් සහ ප්‍රේට් එදිරියෝ ප්‍රේට් වගේ නඩු තීන්දුව අදාළ කරගන්න පුළුවන් හවුල් ව්‍යාපාර වලට අදාළ වන නීතීන් යටතේ.
එහෙනම් මෙන්න මේවා තමයි හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අදාළ වෙන නෛතිකමය තත්ත්වයන් මේ පැහැදිලි කරපු ටික ඒ ටික ගන්න පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් අපි කිව්වා හවුල් ව්‍යාපාරයක ගිවිසුමක් සම්බන්ධයෙන් හවුල් ව්‍යාපාරික ගිවිසුම සම්බන්ධයෙන් අපට අර නීතිමය තත්ත්වයන් යටතේ ඒක නෛතික තත්ත්වයක් ගැන කතා කරනකොට අපට අපි මතක් කරේ තමයි 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනත. මම හිතන්නේ මතක ඇති කියලා. ඒතකොට 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනතෙන් කියනවා හවුල් ව්‍යාපාරයක ප්‍රාග්ධනය රුපියල් 1000ට වැඩි වෙන අවස්ථාවකදී එම හවුල් ව්‍යාපාරයේ ලිඛිත ගිවිසුමක් යටතේ ක්‍රියාත්මක වෙන්න ඕන කියලා. එහෙනම් ඒ පනතෙන් කියනවා 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනතෙන් කියනවා හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධනය රුපියල් 1000ට වැඩි වෙන අවස්ථාවේදී හවුල් ව්‍යාපාරය සම්බන්ධ ගිවිසුම ලිඛිතව තිබිය යුතුයි කියලා. එහෙනම් ඒකත් මෙතෙන් යම්මාකාරයක සම්බන්ධතාවයක් තියෙනවා. ඒ අනුව හවුල් ව්‍යාපාරයේ ගිවිසුම කියන එක උගක් වැදගත්. හවුල් ව්‍යාපාරික ගිවිසුමක් කියන එක අදහස් වෙන්නේ හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යාම හවුල්කරුවන්ගේ අයිතිවාසිකම් වගකීම් හා ලාභලාභ බෙදා ගන්න ආකාරය ආදී හවුල්කරුවන් අතර ඇති කර ගන්න එකඟතාවය තමයි හවුල් ගිවිසුමක් කියන්නේ. ඒ කියන්නේ හවුල් ගිවිසුමේ හවුල්කරුවන් ලාභලාභ බෙදා ගන්න කොහොමද? ඔවුන්ගේ අයිතිවාසිකම් මොනවද? හවුල්කරුවන්ගේ වගකීම් මොනවද? ඒවගේම හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යා යුත්තේ කොහොමද? මෙන්න මේ හැම දෙයක්ම හවුල් ගිවිසුමක ඇතුළත් වෙනවා. ඒතර මේ හවුල් ගිවිසුම කියන එක වාචිකව يعني කට වචනේ එහෙම නැත්නම් ව්‍යංගයෙන් හෝ හැසිරීමෙන් එමත් නැත්නම් ලිඛිතව තියෙන්න පුළුවන් මෙන්න මේ ආකාර තුනෙන්. හැබැයි 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනතෙන් කියනවා හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධනය රුපියල් 1000ට වැඩි වෙන අවස්ථාවකදී හවුල් ව්‍යාපාරික ගිවිසුම ලිඛිතව පවත්වාගෙන යන්න කියලා. ඒතකොට බොහෝ වෙලාවට ප්‍රායෝගිකව හවුල් ව්‍යාපාරයක ප්‍රාග්ධනය බොහෝ ප්‍රායෝගික තත්ත්වය තමයි රුපියල් 1000ට වඩා වැඩි ඉක්මවන වර්තමානයේ එහෙමනම් ඒ අවස්ථාවේදී බොහෝ විට හවුල් ව්‍යාපාරික ගිවිසුම ලිඛිත ගිවිසුමක් යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒක හවුල් ව්‍යාපාරයේ හැම හවුල්කරුවෙකුටම හවුල් ව්‍යාපාරයේ ගැටලු වලින් තොරව ඉදිරියට පවත්වාගෙන යන්න වැදගත් තත්ත්වයක්. මොකද්ද හවුල් ව්‍යාපාරයක හවුල් ගිවිසුම ලිඛිතව තිබීම. එහෙම නැත්නම් වාචිකව සහ ව්‍යංගයෙන් උනත් හවුල් ගිවිසුම තියෙන්න පුළුවන්. අර හවුල් ගිවිසුම කියන එකේ අදහස වෙන්නේ හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යාම හවුල්කරුවන්ගේ අයිතිවාසිකම් වගකීම් හා ලාභලාභ බෙදා ගන්න ආකාරය ආදී හවුල්කරුවන් අතර ඇති කර ගන්න එකඟතාවය තමයි අපි හවුල් ගිවිසුමක් කියලා කියන්නේ. එහෙනම් මේක වාචික ව්‍යංගයෙන් හැසිරීමෙන් හෝ ලිඛිතව තියෙන්න පුළුවන්. මම හිතන්නේ ඒගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. එතකොට අපි බලමු හවුල් ගිවිසුමක තියෙන හරි ගිණුම්කරණයට වැදගත් වෙන වගන්ති. ඒක තමයි මම දැන් දාලා තියෙන්නේ. එහෙමනම් හවුල් ගිවිසුමක මේ ගිණුම්කරණයට වැදගත් වෙන වගන්ති වලට අමතරව තියෙන වගන්ති ටික මම කියාගෙන යන්න. සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාරික ගිවිසුමක හවුල් ගිවිසුමක තියෙනවා හවුල් ව්‍යාපාරයේ නම ලිපිනය, ව්‍යාපාර කටයුත්තේ ස්වභාවය, හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන්ගේ නම් හා ලිපිනයන්, ව්‍යාපාර ස්ථානය, ව්‍යාපාරය කරගෙන යාමට අපේක්ෂා කරන කාලය, ඊළඟට හවුල්කරුවන්ගේ යුතුකම් හා බලතල, හවුල්කරුවන් බඳවා ගැනීම හා විශ්‍රාම ගැනීම පිළිබඳ එකඟතා, හවුල් ව්‍යාපාරයේ විසිරුවා හැරීම පිළිබඳ එකඟතා, වෙනත් සාමාන්‍ය විස්තර අයිති වෙනවා හවුල් ව්‍යාපාරයක සාමාන්‍ය. මේ අතරින් හවුල් ව්‍යාපාරයක ගිණුම්කරණයට අපේ ගිණුම් කටයුතු වලට වැදගත් වෙන වගන්ති ටික විදිහට තියෙනවා. ප්‍රාග්ධනයට ඒ හවුල්කරුවන් දායක වෙන ප්‍රමාණය හා අවසාන ප්‍රාග්ධනයට දායක වෙන ප්‍රමාණය. දැන් ප්‍රාග්ධන හවුල්කරුවන් දායක වෙන්න ඕන කොහොමද? ඒ දායක වෙන ප්‍රමාණයන් ගැන විස්තර තියෙනවා. මේක අපේ ගිණුම්කරණයට වැදගත් වෙන වගන්තියක් වෙනවා හවුල් ගිවිසුමක සාමාන්‍යයෙන් තියෙන. ඊට අමතරව ප්‍රාග්ධනයට පොලි ගෙවනවාද යන්න සහ පොලි අනුපාතය. එහෙනම් හවුල් ගිවිසුමේ තියෙන්න පුළුවන් ප්‍රාග්ධනයට පොලියක් ගෙවනවා. එහෙනම් ගෙවන්නේ මොන පොලිය අනුපාතය යටතේද? මොන පොලිය අනුපාතයටද කියන එක තියෙන්න පුළුවන් හවුල් ගිවිසුමක. ඒ වගේම හවුල් ගිවිසුමේ තියෙන්න පුළුවන් ලාභලාභ බෙදා ගන්න ආකාරය. ලාභලාභ බෙදා ගන්න පදනම. හවුල් ගිවිසුමක සඳහන් වෙනවා. ඒ වගේම ගැණිලි හා ගැණිලි සඳහා වන පොලි සම්බන්ධ නියමයන්. ඒ කියන්නේ හවුල්කරුවන් හවුල් ව්‍යාපාරයේ වත්කම් මුදල් ඔවුන්ගේ පෞද්ගලික ප්‍රයෝජන ගත්තොත් ඒ ගත්ත දේවල් සටහන් කරන්නේ කොහොමද සහ ඒ සඳහා පොලියක් අය කරනවා නම් ඒ පොලි සඳහා නියමයන් ඇතුළත් වෙනවා හවුල් ගිවිසුමක. ඒ වගේම හවුල්කරුවන්ගේ සේවය සඳහා ඔවුන්ට වැටුපක් ගෙවනවද නැද්ද කියන එක හවුල් ගිවිසුමේ ඇතුළත් වෙනවා. ඒත් මෙන්න මේ කරුණු ටික තමයි මූලිකව හවුල් ව්‍යාපාරයක හවුල් ගිවිසුමේ සඳහන් වෙන්නේ.
ඊට අමතරව මෙන්න මේ ටිකත් වැදගත් වෙනවා. ඒ තමයි හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන් ඔවුන්ගේ ප්‍රාග්ධනයට අමතරව සපයන ණය වෙනුවෙන් ගෙවන පොලි අනුපාතය. කියන්නේ හවුල් ව්‍යාපාරයේ හවුල්කාරයෝ හවුල් ව්‍යාපාරයට දාන තියෙන ප්‍රාග්ධනයට අමතරව යම් ණය මුදල සැපයොත් ඒ ණය සඳහා කොච්චර පොලි අනුපාතිකයක් ගෙවනවාද කියන එක සාමාන්‍යයෙන් හවුල් විසුමක ඇතුළත් වෙනවා. ඒ වගේම හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් ඔවුන් සැපයූ ප්‍රාග්ධනයට අමතරව යොදවන අතිරේක ප්‍රාග්ධනය ඒ දෙවීම් පිළිබඳව විස්තර ඇතුළත් වෙනවා. ඒ වගේම ලාභයෙන් බෙදා නොහැර යම් ප්‍රමාණයක් සංචිත විදියට තියාගන්නවා නම් ඒ සංචිත ඇති කිරීම පිළිබඳ එකඟතාවක් හවුල් විසුමක ඇතුළත් වෙනවා. එහෙනම් මේ සඳහන් කරපු කරුණු ටික මූලික වශයෙන් මේ ස්ලයිඩ් එකේ දාලා තියෙන්නේ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් ඉදුම් කරන්නට අදාළ වෙන වගන්ති. මම කලින් කියපු ටික කටින් කියාගෙන ගියපු මුල ටික තමයි හවුල් ව්‍යාපාරික සාමාන්‍ය අඩංගු වෙන අනිත් වගන්ති. එහෙනම් මේ ටික අපිට ඉදුම් කරන්නේදී හවුල් විසුමක් සම්බන්ධයෙන් වැදගත් වෙනවා. ඉදුම් කරන්නේට වැදගත් වෙන වගන්තීන් විදිහට. ඊට අමතරව තව වැදගත් කරුණක් තියෙනවා. හවුල් විසුම කියන්නේ හවුල් ව්‍යාපාරයේ හවුල්කම පිළිල කරලා තියෙන හවුල් විසුම නිහඬනම්. හරි? නිහඬනම් නැත්නම් හවුල් විසුමක් නැත්නම් මොකක්ද අදාළ කරගන්න ඕනේ 1890 හවුල් ව්‍යාපාර ආරක්ෂා පනත. එතකොට හවුල් ව්‍යාපාරය තුල හවුල් විසුමක් නැත්නම් ඒ වගේම යම් කරුණු සම්බන්ධයෙන් ඇතම් කරුණු සම්බන්ධයෙන් පවත්නා හවුල් විසුම නිහඬයි නම් අනිවාර්යෙන් 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ අදාළ කරගන්න ඕනේ. ඒතර මේ ආඥා පනතින් වැදගත් වෙන වගන්ති දෙකක් තියෙනවා. ඒ තමයි 24 වෙනි වගන්ති සහ 42 වෙනි වගන්ති. අපි බලමු මොකක්ද මේ 24 වෙනි වගන්තිය ඇතුළත් වෙන්නේ සහ 42 වෙනි වගන්තිය ඇතුළත් වෙන්නේ කියලා. මේක වැදගත් වෙනවා. අර අපි මම කලින් සඳහන් කරා වගේ හවුල් ව්‍යාපාරයක හවුල් විසුමක් යම් ඇතම් කරුණු සම්බන්ධයෙන් නිහඬන හෝ හවුල් විසුමක් නැත්නම් අපිට මෙන්න මේ වගන්තිය අදාළ කරගන්න වෙනවා 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ. එනම් වගන්ති දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් වැදගත් වෙන 24 වෙනි වගන්තිය සහ 42 වෙනි වගන්තිය. එහෙමනම් 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වෙනි වගන්තියේ සඳහන් කරනවා මෙන්න මෙහෙම. අවසාන ප්‍රාග්ධනයට සමානව දායක වීමේ අයිතියක් ඇත. ඒ කියන්නේ හවුල්කරුවන් ප්‍රාග්ධනයට සමානව දායක වෙන්න ඕනේ. සමානව දායක වෙන්න අයිතියක් තියෙනවා. ඒ වගේම හවුල්කරුවෝ ලාභ සම බෙදා ගන්න ඕනේ. ලාභ හවුල් ව්‍යාපාර උපන් ලාභය හවුල්කරුවන් අතර සමව බෙදා ගන්න ඕනේ කියලා කියනවා. මොකද 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වෙනි වගන්තිය. ඒ වගේම ප්‍රාග්ධනයට පොලී ගෙවන්න බෑ කියලා කියනවා. වෙනම විසුමක් තියෙනවා නම් ඇති කරගෙන හවුල් ව්‍යාපාරය ඇතුලේ හවුල්කරුවන්ගේ ඒ විසුමේ තියෙනවා නම් හවුල්කාරු එකඟතාවෙන් ඇති කරගත්ත විසුමේ පොලියක් ගෙවන්න ඕන කියලා ඒක ගැටලුවක් නෑ. නමුත් 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වෙනි වගන්තිය කියනවා ප්‍රාග්ධනයට පොලියක් ගෙවන්න එපා කියලා පැහැදිලිව සඳහන් කරනවා. එහෙමනම් පවත්න හවුල් විසුමේ ප්‍රාග්ධන පොලි සම්බන්ධයෙන් කිසිවක් සඳහන් වෙන්නේ නැත්නම් හරි හවුල් විසුමක් හවුල් ව්‍යාපාර නැත්නම් හරි අපිට මෙන්න මේ වගන්තියේ අදාළ කරගන්න පුළුවන්. එහෙනම් ඒ වගන්තියට අනුව නම් ප්‍රාග්ධනයට පොලියක් ගෙවන්න බෑ. ලාභ සමානව බෙදා ගන්න ඕනේ. ප්‍රාග්ධනයට සමානව දායක වෙන්න ඕනේ. ඔය ටික තියෙනවා. ඒ වගේම හවුල්කරුවන්ගේ ශ්‍රම කැපකිරීම වෙනුවෙන් වේතන හා කොමිස් නොගිය යුතුයි. ඒ කියන්නේ හවුල්කරුවන් හවුල් ව්‍යාපාර වෙනුවෙන් යම් ශ්‍රමයේ කැපකිරීමක් සිදු කරොත් මම කරනවා නම් ඒ වෙනුවෙන් වේතන කොමිස් ගෙවන්න බෑ. ඒ වගේම ප්‍රාග්ධනයට අමතරව හවුල්කරුවෝ සපයන ණය සඳහා වාර්ෂිකව 5% පොලියක් ගෙවන්න ඕනේ කියලා මේ පනතේ 24 වෙනි වගන්තියේ නියම කරලා තියෙනවා. ප්‍රාග්ධනයට අමතරව හවුල්කරුවන් සපයන ණය වෙනුවෙන් වාර්ෂික 5% පොලියක් ගෙවන්න ඕන කියන එක සඳහන් වෙනවා. ඒ වගේම හවුල්කරුවන් ව්‍යාපාරය වෙනුවෙන් දරු වියදම් ප්‍රතිපූර්ණ කර ගැනීමේ අයිතියක් ඇත. ඒ කියන්නේ හවුල්කාරයෝ හවුල් ව්‍යාපාරයේ වියදමක් ඔවුන්ගේ පෞද්ගලික මුදලින් දරුවොත් ඒ දරන මුදල නැවත අය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වෙනි වගන්තියට අනුව. එහෙනම් මේ වගන්ති 24 වෙනි වගන්තිය අදාළ වෙන්නේ මොන අවස්ථාවකද? පවත්නා හවුල් විසුම යම් කරුණු සම්බන්ධයෙන් නිහඬයි නම් හරි හවුල් ව්‍යාපාරයට හවුල් විසුමක් නැත්නම් හරි මෙන්න මේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වෙනි වගන්තිය අදාළ කරගන්න පුළුවන්. එහෙනම් මම කලින් සඳහන් කරා අපිට තියෙන තව වගන්තියක්. ඒ තමයි 42 වෙනි වගන්තිය. 42 වෙනි වගන්තිය කියනවා හවුල් ව්‍යාපාරයක
හවුල්කරුවෙකු විශ්‍රාම යන අවස්ථාවේදී ඔහුගේ අයිති එකවර ගෙවා නිදහස් නොකරන්නේ නම් එය ගෙවා නිදහස් කරන තෙක් ණය ගිණුමකට මාරු කරන අවස්ථාවකදී ඒ මත 5%ක පොලියක් ගෙවිය යුතුයි කියලා. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරිකයන් හවුල්කරුවෙකු විශ්‍රාම යනකොට ඔහුට අයිති කොටස ව්‍යාපාරික ඔහුට අයිති කොටස එක සැරේ ගෙවන්නේ නැත්නම් ඒ ගෙවන්න ඕන කොටස නිදහස් කරනකම් නැත්නම් ගෙවනකම් ණය ගිණුමකට මාරු කරන්න පුළුවන්. ඒ මාරු කරලා අදාළ මුදල සඳහා ණය ගිණුමකට මාරු කරපු මුදල වෙනුවෙන් 5%ක පොලියක් හවුල් ව්‍යාපාරය ගෙවන්න ඕන කියන එක 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 42 වන වගන්ති සඳහන් වෙනවා. එහෙනම් මේ වගන්ති දෙක පැහැදිලි 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තිය සහ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 42 වන වගන්තියේ උන්වන කරුණු සඳහන් වෙනවා. දැන් මේ කරුණු දෙක වැදගත් වෙනවා. පවත්නා හවුල් ගිවිසුම ඇතම් කරුණු සම්බන්ධයෙන් නිහඬයි නම් හෝ හවුල් ගිවිසුමක් හවුල් ව්‍යාපාර නැත්නම් මේක අදාළ කරගත යුතුයි. දැන් මේ කරුණ මතක තියාගන්න වෙනවා. ගිණුම් කරන්නට වැදගත් නිසා. ඊළඟ වැදගත් කරුණ තමයි හවුල් ව්‍යාපාරයක ලාභ විසර්ජනය කිරීම. මොකද තනිපුද්ගල ව්‍යාපාරයක නම් සම්පූර්ණයෙන් ව්‍යාපාරයේ උපයන ලාභය, ශුද්ධ ලාභය බෙදීමේ අවශ්‍යතාවයක් ඉන්නේ. මොකද එතන අයිතිය තියෙන එක පුද්ගලයෙකුට. නමුත් හවුල් ව්‍යාපාරයක ඒ ව්‍යාපාරයේ ඉන්නවා හවුල්කරුවන් කිහිප දෙනෙක්. එමෙන්න හවුල්කරුවන් කිහිප දෙනෙක් ඉන්න අවස්ථාවක හවුල් ව්‍යාපාරයේ උපයන ලාභය කොහොමද වුන් අතර බෙදන්නේ කියන ගැටලුව එනවා. එහෙනම් හවුල් ව්‍යාපාරයේ සාමාන්‍ය විදිහට කේවල ස්වාම ව්‍යාපාරික වාගේ ලාභ ගණනය කරාට පස්සේ එන සුද්ධ ලාභය හවුල්කරුවන් අතර විසර්ජනය කරන්න වෙනවා යම් පදනම් අනුව. එහෙනම් මෙන්න මේක විසර්ජනය කරන්න නැත්නම් හවුල්කරුවන් අතර බෙදන්න අපි ලාභ විසර්ජනය ගිණුම පාවිච්චි කරනවා. එහෙනම් ලාභ විසර්ජනය කරන කියන එකේ අදහස තමයි හවුල් ව්‍යාපාරයක සිටින හවුල්කරුවන් කිහිප දෙනෙක් සිටින නිසා හවුල් ව්‍යාපාර විසින් නිපියු ලාභය හවුල්කරුවන් අතර බෙදා දීම සිදුවේ. මේ නිසා ලාභ බෙදා හැරීම සම්බන්ධයෙන් ගිණුම් වාර්තාවල වෙනම ගැළපීමක් සිදුවන අතර ඒ වෙනුවෙන් ලාභ විසර්ජන ගිණුමක් පිළියෙල කරයි. හරි. ලාභ විසර්ජන ගිණුමක් හදන්න වෙනවා හවුල් ව්‍යාපාරයක උපෙන ලාභය හවුල්කරුවන් අතර බෙදලා දෙන්න. ඒක තමයි ලාභ විසර්ජනය කිරීම කියන අදහස් වෙන්නේ. එතකොට අපි බලමු මොකක්ද මේ ලාභ විසර්ජන ගිණුම කියන්නේ කියලා. ලාභ විසර්ජන ගිණුම කියන්නේ හවුල් ව්‍යාපාරයක ඉපයු ලාභය අයිතිකරණ අතර බෙදා හැරීම සඳහා පිළියෙල කරන විශේෂ ගිණුම ලාභ විසර්ජන ගිණුම නම් වේ. මේ අනුව ලාභ විසර්ජන ගිණුමක පරමාර්ථය වන්නේ උපයන ලද ලාභය හවුල්කරුවන් අතර බෙදා හැර ඇති ආකාරය පෙන්වීම. එහෙනම් ලාභ විසර්ජන ගිණුම පෙන්වනවා මේ හවුල් ව්‍යාපාර උපයපු ලාභය කොහොමද අවසානයේ හවුල්කරුවන් අතර බෙදලා ගියපු ආකාරය පෙන්වනවා මේ ලාභ විසර්ජන ගිණුමෙන්. අපි එහෙනම් උදාහරණයක් බලමු කොහොමද ශුද්ධ ලාභය හෙව්වට පස්සේ ඒ ශුද්ධ ලාභය හවුල්කරුවන් අතර විසර්ජනය වෙන්නේ මොන පදනමකටද කියන එක අපි උදාහරණයකින් අරගෙන සාකච්ඡා කරමු. මේ තමයි සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාරයක විසර්ජනය කරන්න කලින් හවුල් ව්‍යාපාරයේ තියෙන ශුද්ධ ලාභය. මේ තමයි ශුද්ධ ලාභය විසර්ජනය කරන්න කලින් සාමාන්‍යයෙන් කේවල ස්වාම ව්‍යාපාරයකත් අපි මෙන්න මෙතෙන්ට හදලා තියෙනවා ගණනය කළ ශුද්ධ ලාභ හොයා ගන්නවා. දැන් මේ ශුද්ධ ලාභය හෙව්වට පස්සේ හවුල් ව්‍යාපාරයේ තියෙන ගැටලුව තමයි මේ හොයාගත්ත ශුද්ධ ලාභය හවුල්කරුවන් අතර විසර්ජනය කිරීම. එහෙනම් මේක විසර්ජනය කරන්නේ මෙන්න මේ කොටසින් මෙන්න මේ කහ පාටින් ලකුණු කරලා තියෙන කොටස තමයි විසර්ජනය ගිණුම. එහෙනම් මේ තමයි අපි සාමාන්‍ය ලාභ ගිණුම. මේ සාමාන්‍ය ලාභ ගිණුමේ දල ලාභය හොයාගෙන තියෙනවා. දල ලාභයෙන් පස්සේ බෙදා හැරීම පරිපාලන විදා වෙනත් ආදායම් ගලපලා මූල්‍ය වෙනත් ආදායම් ගලපලා අපි හොයාගෙන තියෙන සාමාන්‍ය ශුද්ධ ලාභය. එහෙනම් මෙන්න මේ ශුද්ධ ලාභය තමයි අපි විසර්ජනය කියන කොටසෙන් මේ කහ පාටින් මාක් කරලා තියෙන කොටසින් බෙදන්න යන්නේ හවුල්කරුවන් අතර. එහෙනම් මේ හවුල් ව්‍යාපාරේ හවුල්කරුවන් දෙන්නෙක් ඉන්නවා අනිල් සහ බාලා කියලා. ඒගොල්ලෝ අතර අපි කොහොමද බලමු විසර්ජන ගිණුම කියන කොටසෙන් මේ ව්‍යාපාරේ ශුද්ධ ලාභය බෙදන්නේ. ඉස්සෙල්ලාම මේ ශුද්ධ ලාභය නිකම්ම එකපාර බෙදලා දාන්න බෑ. මොකද හවුල් ව්‍යාපාරයෙන් හවුල්කාරයන්ට ප්‍රාර්ථන පොලී ගෙවනවා නම් ඒවා මේ ලාභයෙන් අයින් වෙන්න ඕනේ. ඒ වගේම හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන්ට ගෙවන ප්‍රාර්ථන පොලිය මේ ඔයපු ශුද්ධ ලාභයෙන් අඩු කරන්න ඕනේ. ඒ වගේම හවුල් ව්‍යාපාරයේ හවුල්කාරයන් හවුල් වේතන හවුල් කිවිසුම අනුව ගෙවනවා නම් ඒවත් මේ ශුද්ධ ලාභයෙන් අයින් වෙන්න ඕන. ඒ වගේම හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන්ට
කොමිස් ගෙවනවා නම් ඒ ගෙවන කොමිස් ප්‍රමාණයනොත් මේ හොයපු ශුද්ධ ලාභයෙන් අයින් වෙන්න ඕන. ඊට පස්සේ හවුල් ව්‍යාපාරයේ ලාභය නොබෙදා සංචිත වලට යම් ප්‍රමාණයක් මාරු කරනවා නම් ඒ මාරු කරන සංචිත ප්‍රමාණය හොයපු ලාභයෙන් අඩු වෙන්න ඕන. ඒ වගේම ජංගම ගිණුම් බැරශේෂ මත පොලි ගෙවනවා නම් හවුල් ව්‍යාපාරය ඒ එවන බැරශේෂ මත පොලි ප්‍රමාණයන් හොයපු ශුද්ධ ලාභයෙන් අයින් වෙන්න ඕන. ඒ වගේම හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන් ගැන්ලි කරලා තියෙනවා නම් ඒ ගැන්ලි සඳහා පොලියක් ව්‍යාපාරය හවුල් ව්‍යාපාරය අය කරනවා නම් ඒවා මොකද කරන්න ඕනේ? අය කරපු ප්‍රමාණය ශුද්ධ ලාභයට එකතු වෙන්න ඕන. ඒ වගේම ජංගම ගිණුම් හරශේෂ මත පොලියක් අය කරොත් ඒ අය කරපු පොලියක් මේ හොයපු ශුද්ධ ලාභයට එකතු වෙන්න ඕන. එhmenan අලාභයක් ලැබුවොත් ඒකේ අනික් පැත්ත වෙන්නේ එහෙනම් මේ ලාභයක් නිසා තමයි මෙතන ශුද්ධ ලාභය ඇවිත් තියෙන්නේ හරෙන් බැරට. ඔයගොල්ලන් පැහැදිලි වෙනවා අලාභයක් නම් ඒක මේ පැත්තේ. කෙසේ නමුත් ප්‍රාර්ථන පොලිස් සහ අනිකුත් හවුල් වේතන කොමිස් කියන ඒවා ඔයලා තියෙන ලාභයෙන් අඩු වෙන්න ඕනේ සහ අය කරන ගැන්ලි පොලි ඒ වගේම ජංගම ගිණුම් හරශේෂ මත පොලි වාගේ දේවල් ව්‍යාපාරේ විසර්ජනය කරන්න කලින් ලාභයට එකතු වෙන්න ඕනේ. එහෙනම් අපි මෙතනම දාලා තියෙනවා ප්‍රාර්ථන පොලි සම්බන්ධයෙන් කොහොමද දිත් සටහන කියලා. ඒතර ප්‍රාර්ථන පොලියක් හවුල් ව්‍යාපාර විසින් හවුල් කරන්නට ගෙවනවා නම් ඒ ගෙවන පොලිය ප්‍රාර්ථනෙට්ස් කියන පොලිය ගිණුම්ගත වෙන්න ඕනේ. විසර්ජන ගිණුම හර වෙලා ජංගම ගිණුම හවුල්කරුවන්ගේ වැර වෙන්න ඕනේ. ඒ වගේම වේතනයක් ගෙවනවා නම් ඒ ගෙවන වේතනය හවුල්කරුවන්ගේ ලාභලාභ විසර්ජන ගිණුම හර වෙලා ජංගම ගිණුම බැර වෙන්න ඕනේ. ඒ වගේම සංචිත වලට මාරු කරනවා නම් ලාභය හවුල්කරුවන් අතර බෙදන්නේ නැතුව සංචිතයකට ගන්නවා නම් ඒක ලාභලාභ විසර්ජන ගිණුම හර කරලා අදාළ සංචිත ගිණුම බැර කරන්න ඕන. ඒ වගේම ව්‍යාපාරය හවුල් ව්‍යාපාරය ගැනිලි හවුල්කරුවන් කරන ගැනිලි සඳහා පොලියක් අය කරොත් ඒ අය කරපු පොලිය අපි මොකද කරන්න ඕනේ? විසර්ජන ගිණුම ජංගම ගිණුම හර කරලා ලාභලාභ විසර්ජන ගිණුම බැර කරන්න ඕනේ. ඒ වගේම ජංගම ගිණුම ජංගම ගිණුමේ හරශේෂ මත පොලියක් අය කරොත් ඒ අය කරන පොලියත් අපි ජංගම ගිණුම හර කරලා ලාභලාභ විසර්ජන ගිණුම බැර කරන්න ඕනේ. ඒත් සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාරයෙන් ආවේ ලාභයක් නම් අපි හිතමු ඒ ආපු ලාභය සුදු ලාභය හෝ අලාභය ලාභලාභ ගිණුම මාරු කිරීම ප්‍රථමයෙන් කරන්න ඕන ලාභලාභ ගිණුම. හරි. එහෙමනම් මෙතන වෙන්නේ හවුල් ව්‍යාපාරයේ උපයපු ලාභය මෙන්න මේ ප්‍රමාණයෙන් තියෙනවා මෙතන 65566ක් මේ උදාහරණයට අනුව. එතකොට මේ හොයපු ලාභය අපි දැන් මේ අනිල් සහ බාලා කියන හවුල්කරුවන් අතර බෙදන්න යන්නේ. එතකොට මේ දෙන්න අතර මේ ලාභය බෙදනකොට අපි කිව්වා ඉස්සෙල්ලාම මේක ලාභයක් නිසා හර පැත්තෙන් බැර පැත්තට ආවා. ඊට පස්සේ මේ හවුල් ව්‍යාපාරය විසින් හවුල්කරුවන්ට ගෙවන දේවල් ඒ කියන්නේ ප්‍රාග්ධන පොලි, හවුල් වේතන, ඊට පස්සේ කොමිස්, ඒ වගේම ලාභයෙන් බෙදා නොහැර සංචිත වලට මාරු කරන මාරු කිරීම, ඒ වගේම ජංගම ගිණුම් පරිශේෂ මත පොලි මේවා හවුල් ව්‍යාපාරය විසින් හවුල්කරුවන්ට ගෙවන දේවල් ඒවා මේ ආපු ලාභයෙන් අඩු වෙන්න ඕන. ඒ වගේම හවුල් ව්‍යාපාරය විසින් හවුල්කරුවන්ගේ අය කරගනු ලබන ගැන්ලි පොලි. හරි. ඒ වගේම ජංගම ගිණුම් හරශේෂ මත පොලි වාගේ දේවල් මේ ලාභයට එකතු වෙන්න ඕනේ. එකතු කරාට පස්සේ මේ ගානට අනුව අපි මේ දැන් අවධානය යොමු කරන උදාහරණයට අනුව ඔයගලන්ට පේනවා මෙතන තියෙන ලාභයට මේ කරුණු ගැළපිලා කියන්නේ ගැන්ලි පොලි සහ ජංගම ගිණුම් හරශේෂ මත පොලි එකතු වෙලා මෙන්න මෙතෙන්ට එනවා එකතුවක්. ඒ ගැන්ලි පොලි සහ හරශේෂ මත පොලි එකතු වෙලා ඒ ලැබුණු ගාන අපි ගන්නවා මේ පැත්තට හර පැත්තට අරගෙන මේ හවුල් වේතන ප්‍රාග්ධන පොලි කොමිස් කියන අඩු කරාට පස්සේ අපිට එනවා මෙතන 40000ක වටිනාකම. ඒ 40000 වටිනාකමක් බෙදෙනවා හවුල් කරන ලාභ බෙදා ගන්න අනුපාතයට. මේ කියන අනිල්ට 24000කුත් බාලට 16000කුත් ලාභ කොටස් විදියට ලැබෙනවා. මෙන්න මේ ගැළපීම් සුදු ලාභයට කරාට පස්සේ
එන 40000ක ලාභයෙන් අපි මොකද කරන්නේ? 24 සහ 16000 වශයෙන් ලාභ කොටසක් බෙදලා දෙනවා හවුල් කරන. එන අන්න විදිහට තමයි විසර්ජන ගිණුමේ හැසිරීම. ওই විදිහට තමයි ලාභ විසර්ජන ගිණුමේ ආකෘතිය, ලාභ විසර්ජන ගිණුමේ කාර්ය ගණන තේරෙන්නේ නැති මේක වෙන්නේ කොහොමද කියලා තව ගණන් හදද්දී ප්‍රායෝගික තේරෙයි. මේක හැඳින්වීම විතරක් නිසා දැනට ඔළුවට ගන්න කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් මේක තමයි හවුල් ව්‍යාපාරික ලාභය විසර්ජනය කරන විසර්ජන ගිණුමේ ආකෘතිය සහ විසර්ජනය වෙන ආකාරය. මේක අපහැදිලිතාවයක් තියෙනවා නම් ඒ ගැන කමෙන්ට් එකක් දාන්න මම ඒකට උත්තරයක් දෙන්න. ඒ වගේම තව පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ඒ ගැන සඳහන් කරන්න. එහෙනම් ඉස්සරව ප්‍රාග්ධනයට ගෙවන පොලි. ප්‍රාග්ධනයට ගෙවන පොලි අපි ගලපන්න ඕනේ මොකේද? ගලපිය යුත්තේ අනිවාර්යෙන් විසර්ජන ගිණුම ඇතුලේ අර උදාහරණෙත් ඔයගොල්ලෝ එක දැක්කා. එහෙනම් අනිවාර්යෙන්ම ප්‍රාග්ධනයට ගෙවන පොලි ගැලපෙන්න ඕනේ විසර්ජන ගිණුමේ. ඒ වගේම හවුල් වේතන හා කොමිස් ගැලපෙන්න ඕනේ විසර්ජන ගිණුම ඇතුලේ. සේවක වේතන ලාභ ගිණුමට යන්න ඕනේ මොකද ඒක විසර්ජන මේ සේවක වේතනක සඳහන් වෙන්නේ හවුල් වේතන නෙමෙයි. ඊළඟට හවුල්කරුවන්ගේ ණය පොලි ඒක විසර්ජන ගිණුමට ගැලපෙන්න ඕන. ඊළඟට ගැන්ලි පොලි විසර්ජන ගිණුමේ. ඊළඟට වරිපණම් ලාභ ගිණුමේ. ඊළඟට රක්ෂණය ලාභ වලට දාලා වෙන්නේ. ඒ වගේම හවුල්කරුවන් ප්‍රාග්ධනයට අමතරව සපයා ඇති ණය සඳහා පොලිය ගැලපෙන්න ඕනේ. මෙන්න මේක ගැලපෙන්න ඕන. හවුල්කරුවන් ප්‍රාග්ධනයට අමතරව සපයා ඇති ණය සඳහා පොලිය ගැලපෙන්න ඕනේ ලාභ ගිණුමේ. ඊළඟට හවුල්කරුවෙකු ව්‍යාපාර වියදමක් පෞද්ගලික දරුවා නම් ඒ දරුවෙක් ගැලපෙන්න ඕන ලාභ ගිණුමේ. ලාභයේ සංචි සඳහා වෙන් කිරීම ගැලපෙන්න ඕනේ විසර්ජන ගිණුමේ. එහෙනම් ওই ටික මම නිකන් දැන් මේ වගේ මේක අවබෝධයක් එන්න මොනවද විසර්ජන ගිණුමට යන දේවල් මොනවද සාමාන්‍ය ලාභ ගිණුමට යන ගණන් දුක කියලා වෙන් කරලා හඳුනා ගන්න පොඩි අවබෝධයක් ගන්න දැම්මේ. ඒක චුට්ටක් අවධානය යොමු කරන්න. එතකොට මේක ඉස්සරහට මේ ලෙසන් එක ඉදිරියට යද්දී ඔයගලන්ට නිකම්ම තේරෙයි මොනවද විසර්ජන ගිණුමට ගැලපෙන්නේ මොනවද ලාභ ගිණුමට ගැලපෙන්නේ කියලා. ඒ වගේම හවුල්කරුවෙකුගේ කැපීම සඳහා ලැබෙන කොමිස් ගැලපෙන්නේ විසර්ජන ගිණුමට. හවුල්කරුවෙකුට අයත් මාසෙ ව්‍යාපාරය පවත්වාගෙන යාම වෙනුවෙන් ඔබට ගෙවීමට සිදුවන කුලිය ලාභ ගිණුම ගැලපෙන්නේ. ඔන්න ඔය කරුණු ටික තමයි මූලිකව මේ අභ්‍යාසයේදී මම ඔයගොල්ලන්ගේ දැනුම පරීක්ෂා කරන්න එහෙම නැත්නම් අවබෝධය ඔයගොල්ලන්ව චෙක් කරගන්න මේ උගන්වපු ටික ගැන අවබෝධ ලබා ගන්න පුළුවන් වෙන තමයි මේ කොටස දැම්මේ. ඊළඟට හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් අතර සම්බන්ධතාවය පෙන්වන ගිණුම්. ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක වගේ නෙමෙයි හවුල් ව්යාපාරයක කෙනෙකුට හවුල්කරුවන් ව්‍යාපාරයේ හවුල්කරුවන් කියන්නේ කෙනෙක් නෙමෙයි කිහිප දෙනෙක් ඉන්නවා. එහෙනම් මේ අවස්ථාවකදී මේ හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් අතර සම්බන්ධතාවය පෙන්වන ගිණුම් කිහිපයක් තියෙනවා. ඒ අතරින් මෙන්න මේ ගිණුම් ටික අදගත් ප්‍රාග්ධන ගිණුම, ජංගම ගිණුම, ගැන්ලි ගිණුම, හවුල්කරුවන්ගේ ණය ගිණුම, හවුල් ව්‍යාපාරය විසින් හවුල්කරුවන්ට දුන් ණය ගිණුම්, ඒ වගේම සංචිත ගිණුම්. ඒ කියන්නේ ප්‍රාග්ධන ගිණුම, ජංගම ගිණුම, ගැන්ලි ගිණුම්, හවුල්කරුවන්ගේ ණය ගිණුම්, හවුල් ව්‍යාපාරය විසින් හවුල්කරුවන්ට දුන් ණය ගිණුම් සහ සංචිත ගිණුම් කියනවා වැදගත් වෙනවා හවුල් ව්‍යාපාරය සහ හවුල් අතර සම්බන්ධය පෙන්වන ගිණුම් අර්ථයට. එහෙනම් අපි ඉස්සෙල්ලාම මොකක්ද මේ ප්‍රාග්ධන ගිණුම කියන්නේ කියලා. එතකොට ප්‍රාග්ධන ගිණුම කියන අදහස් වෙන්නේ හවුල් ව්‍යාපාරය හවුල්කරුවන් අතර ඇති වෙන දීර්ඝකාලීන සම්බන්ධතාවයන් නිරූපණය කරන්න තමයි අපි පිළියෙල කරන්නේ හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම. මොනවද හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන් අතර ඇති වෙන දීර්ඝකාලීන වූ සම්බන්ධතාවයන් නිරූපණය කිරීම සඳහා අපි පිළියෙල කරන ප්‍රාග්ධන ගිණුම. එහෙනම් ප්‍රාග්ධන ගිණුමක සාමාන්‍ය සටහන් කරන්නේ දීර්ඝකාලීන සම්බන්ධතාවයක් තියෙන ගනුදෙනු අවුරුද්දකට වඩා අපි වැඩි ගනුදෙනු වැඩි කාලසි වකවානුවට අදාළ වෙන දේවල් තමයි අපි හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුමට දාන්නේ. එහෙනම් සාමාන්‍යයෙන් හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුමක ඇතුළත් වෙන්න පුළුවන් ආරම්භක හවුල්කරුවන් හවුල් ව්‍යාපාරයේ යොදන ප්‍රාග්ධනය, ඒ වගේම මූලික යොද ප්‍රාග්ධනයට අමතරව යම් අතිරික්ත ප්‍රාග්ධනයක් දැම්මම ඒකත් ගලපන්නේ ප්‍රාග්ධන ගිණුමේ. ඒ වගේම යම් විශේෂ එකඟතාවයක් මත හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධනය ආපහු ගත්තන කොටසක් හරි යම් එකඟතාවයකට අනුව ගත්ත ප්‍රමාණයක් වෙතොත් ඒක අපි ප්‍රාග්ධන ගිණුම ගලපනවා. ඒ වගේම ප්‍රාග්ධන ස්වරූපයේ ලාභ කීර්තිනාමය සම්බන්ධ ගැළපිලි ප්‍රත්‍යාගන්න සම්බන්ධ ගැළපිලි මේවා අපි ගලපන්නේ ප්‍රාග්ධන ගිණුම. එහෙනම් මේ වියදම් වල ස්වභාවය මේ ගැළපිලි වල ගනුදෙනු වල ස්වභාවය දැක්කම අපිට පේනවා මේවා දීර්ඝකාලීන සම්බන්ධතාවය නිරූපණය කරන ගනුදෙනු කියලා.
එහෙනම් මතක තියාගන්න ඕනේ ප්‍රාග්ධන ගිණුමකට සාමාන්‍යයෙන් අපි ගලපන්නේ හවුල් ව්‍යාපාරයක ප්‍රාග්ධනයේදී ඒ වගේම විශේෂඥතා මත ප්‍රාග්ධනය අපසු ගැනීම සහ ප්‍රාග්ධන ස්වරූපේ ලාභ සහ අලාභ. උදාහරණ කීර්ති නාමයේ ප්‍රාත්‍යා ගන්න වගේ තමයි පමණයි අපි ප්‍රාග්ධන ගිණුම ඇතුළට ගලපන්නේ. අනිකුත් නිරන්තරයෙන් සිදුවන වෙනස් වීම ප්‍රාග්ධන ගිණුමේ ගැලපුවොත් ඒක ප්‍රාග්ධන ගිණුම සමාට ව්‍යාකූලත්වයට සහ එකන අවබෝධ පැටලි සහගත වෙන්න පුළුවන්. මේ හේතු නිසා ප්‍රාග්ධන ගිණුමට ගැලපෙන්නේ මෙන්න මේ අපි මම සඳහන් කරලා තියෙන මූලික ගනුදෙනු විතරයි. එහෙනම් ප්‍රාග්ධන ගිණුමේ ආකෘතිය මෙන්න මේ ආකාරයයි. මේ උදාහරණයේ ඉන්නේ හවුල්කරුවන් දෙන්නයි. ඒ ඉන්න හවුල්කරුවන් දෙදෙනා වෙනුවෙන් හවුල්කරුවන් තමයි අනිල් සහ බාලා. ඒතකොට අනිල් වෙනුවෙන් මෙහෙම වෙනම කොලම් එකක් තියෙනවා. බාලා වෙනුවෙන් වෙනම කොලම් එකක් තියෙනවා. බැර පැත්තේ හර පැත්තේ ඒ වගේම කොලම්ස් තියෙනවා. මේ හවුල්කරුවන් වෙනුවෙන්. එhmenan හවුල් ව්‍යාපාරේ හවුල්කරුවන්ගේ ප්‍රාග්ධනය වැඩි වෙන ගනුදෙනු හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන්ගේ ප්‍රාග්ධනය වැඩි වෙන ගනුදෙනු අපි බැර කරනවා. ඒ කියන්නේ මේකේ තියෙනවා ඉදිරියට ගෙන ආපු බැර ශේෂයක් ලක්ෂ 3ක් සහ ලක්ෂ 2ක්. ඊට මුදලින් අතිරේක ප්‍රාග්ධනයක් යොදවලා තියෙනවා අනිල් ලක්ෂ ඒක ප්‍රාග්ධන ගිණුම බැර කරලා තියෙනවා මුදල් ගිණුම හර කරලා. ඊට පස්සේ වත්කම් වලින් ප්‍රාග්ධනයක් යොදවලා තියෙනවා බාලා 50000ක ලීබඩු වගේකින්. එහෙනම් ඒක ලීබඩු කියන වත්කම් ගිණුම හර කරලා බාලාගේ ප්‍රාග්ධන ගිණුම ප්‍රාග්ධන තිරු බැර කරලා තියෙනවා. ඊට අමතරව කීර්ති නාමය සහ ප්‍රත්‍යාගාන අතිරික්ත වාගේ ගැලපිලි අපි ප්‍රාග්ධන ගිණුම තුල ගලපනවා. අනිත් අතට හර පැත්තේ තියෙනවා මුදලින් ගැලණි කරගත්තා නම් යම් ප්‍රමාණාත්මක මුදලින් ගැලණි කරා නම් ඒක සටහන් වෙනවා ප්‍රාග්ධන ගිණුමේ හරට ප්‍රාග්ධන අඩුවීමක් විදිහට. ඒ වගේම හවුල්කරුවන් විසින් වත්කම් පවරා ගැනීම ඊට පස්සේ කීර්ති නාම ගැලපිලි ප්‍රත්‍යාගාන අලාභ ඔන්න ඔය දේවල් හවුල් ව්‍යාපාරික ප්‍රාග්ධන ගිණුමට සාමාන්‍යයෙන් ගැලපෙන ගනුදෙනු. ඊට පස්සේ අවසානයේ මේකේ ප්‍රාග්ධන ගිණුමේ බැරශේෂයක් ඇවිත් තියෙනවා ප්‍රාග්ධන ගිණුම වලින්. එහෙනම් මේක මේවම තීරු ක්‍රමයට හදපු ප්‍රාග්ධන ගිණුම සාමාන්‍යයෙන් මේක තමයි හවුල් ව්‍යාපාරික ප්‍රාග්ධන ගිණුමක ආකෘතිය. ඒතර මේ ප්‍රාග්ධන ගිණුම සටහන් වෙන මේ මොන වගේ ස්වරූපයේ ගනුදෙනුද මොනවද කියන එක උදාහරණයක් ඔයගොල්ලෝ පොඩ්ඩක් මතක තියාගන්න. ගණන් හදනකොට ඔයගොල්ලන්ට තවත් දැනුම වැඩි වෙයි. ඒක නිතරම ඔයගොල්ලන් ඔළුවට එයි මොනවද ප්‍රාග්ධන ගිණුමට ගලපන්න ඕන කියන එක. ඒ ගණන් හදනකොට එන ප්‍රැක්ටිස් එකත් එක්ක අනික තමයි හවුල් ව්‍යාපාරික තියෙනවා ජංගම ගිණුම. ප්‍රාග්ධන ගිණුම කතා කරලා පස්සේ අපිට එන්නේ ජංගම ගිණුම. මේ ජංගම ගිණුම සඳහන් කරන්නේ මොන ගනුදෙනුද? හවුල් ව්‍යාපාරය හා හවුල්කරුවන් අතර ඇතිවන කෙටි කාලින වූ සම්බන්ධතාවයන් නිරූපණය කිරීම සඳහා පිළිල කරන ගිණුම ජංගම ගිණුම නම් වේ. එහෙනම් ජංගම ගිණුමක තියෙන්නේ හවුල්කරුවන් අතර සිදුවන්නා වූ කෙටි කාලීන සම්බන්ධතාවයන්. හවුල් ව්‍යාපාරයත් හවුල්කරුවන් අතර සිදුවන්නා වූ කෙටි කාලීන සම්බන්ධතාවයන් නිරූපණය කරන්නේ ජංගම ගිණුමේ. හවුල් ව්‍යාපාරයත් හවුල්කරුවන් අතර තියෙන කෙටි කාලීන සම්බන්ධතාවයන් නිරූපණය කරන්නේ ජංගම ගිණුමේ. එහෙනම් ජංගම ගිණුමකට ගලපන ගනුදෙනු තමයි අපි අර කතා කරපු කලින් කතා කරපු ප්‍රාග්ධන පොලි, හවුල් වේතන, ලාභ කොටස්, ගැන්ලි සහ ගැන්ලි පොලි කියන ඒවා ගැලපෙනවා ජංගම ගිණුම ඇතුළත. දැන් මේවා සාමාන්‍යයෙන් කෙටි කාලිනව ඇති වෙන සාමාන්‍යයෙන් මේවා නිරන්තරයෙන් ඇති වෙන අවුරුද්දක් තුල ඇති වෙන නිරන්තරයෙන් ජංගම ගිණුම ගැලපීමට අවශ්‍ය වෙන ගනුදෙනු. එහෙනම් ඔයාලා අදහසක් එයි මොනවද ප්‍රාග්ධන ගිණුමට ගැලපෙන්නේ මොනවද ජංගම ගිණුමට ගැලපෙන්නේ කියන එක ගැන අදහසක් ගන්න පුළුවන් මෙතනින්. ඒ ගනුදෙනු ගැන වෙන වෙනම. එතකොට ජංගම ගිණුමක ආකෘතිය වෙන්නේ මේ විදිහට අපිට දක්වන්න පුළුවන්. ජංගම ගිණුමේ තියෙනවා හවුල්කරුවන් වෙනුවෙන් වෙන වෙනම හරසා බරපැති කොලම්ස් ඒ හවුල්කරුවන් වෙනුවෙන් මෙතන ප්‍රමිතා සහ බාල්ත තමයි හවුල්කරුවන් දෙදෙනා. ඔවුන්ගේ හවුල් ජංගම ගිණුමේ හරසා බර වශයෙන් මේ වගේ දෙපැත්තක් තියෙනවා. එක කොලම් එකක් හවුල්කරුවන් වෙනුවෙන් කොලම්ස් තියෙනවා. හරසා බර පැතිවල. එහෙමනම් හවුල්කරුවන්ට ව්‍යාපාරයෙන් ලැබිලා ඔවුන්ට ලැබිය යුතු හරි ඔවුන්ට ලැබිය යුතු දේවල් අපි ජංගම ගිණුම බැර කරනවා. උදාහරණයක් විදිහට හවුල් ව්‍යාපාර විසින්
හවුල්කරුවන්ට ගෙවන ප්‍රාග්ධන පොලිය අපි ජංගම ගිණුම් බැර කරනවා. ඒ වගේම හවුල් ව්‍යාපාරය විසින් හවුල්කරුවන්ට ගෙවන හවුල් වේතනය ඔවුන්ගේ ජංගම ගිණුම බැර කරනවා. ඒ වගේම හවුල් ව්‍යාපාරය විසින් හවුල්කරුවන්ට ගෙවන ණය පොලි ඔවුන්ගේ ජංගම ගිණුම් බැර කරනවා. ඊට අමතරව ලාභ කොටස් ජංගම ගිණුම් බැර කරනවා. ඊට හවුල් ව්‍යාපාරය විසින් අය කර ගන්නා දේවල් උදාහරණයක් විදිහට ගෑන්ලින්ලි ණය පොලි වාගේ දේවල් ජංගම ගිණුම අර කිරීම සිද්ධ කරනු ලබනවා. එහෙනම් ඔන්න ඔය ආකාරයේ ගනුදෙනු තමයි හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් ඇතුළට ගැලපෙන්නේ. අවසානයේ අදාළ ගනුදෙනු වල ගැලපීම වලින් පස්සේ හර හෝ බැර පැත්තෙන් අපට හවුල්කරුවන්ගේ ජංගම ගිණුමේ ශේෂයක් එන්න පුළුවන්. හර ශේෂ හෝ බැර ශේෂයක් ඒ ගනුදෙනුව ස්වරූපේ සහ ස්වභාවය අනුව හවුල්කරුවන් හවුල් ව්‍යාපාරයත් එක්ක කරපු. සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාරයක ජංගම ගිණුමේ මෙන්න මේ ගනුදෙනු තමයි ගැලපෙන්නේ. කෙටි කාලීනව සිද්ධ වන්නා වූ ගනුදෙනු. ඊළඟට වැදගත් වෙනවා ගැන්ලි ගිණුම. හවුල්කාරයෝ තනි පුද්ගල ව්‍යාපාරයක වගේ හවුල්කරුවන් ඔවුන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරේ සම්පත් භාවිතයට ගන්නවා. ඒ ගන්න වෙලාවල් වලදී ඒ ගත්ත දේවල් සටහන් කරන් තමයි ගැන්ලි ගිණුම පාවිච්චි කරන්නේ. ඒතර මේ ගැන්ලි ගිණුම ජංගම ගිණුම මගින් ගැන්ලි ගලපන්නත් පුළුවන්. හැබැයි හැම වෙලාවෙම විටින් විට හවුල්කරුවන් ගැන්ලි කරනකොට ඒක අපිට ගැන්ලි ගිණුමක වෙනම සටහන් කරලා කාලච්ඡේදයේ අවසානයේදී අවශ්‍ය නම් ජංගම ගිණුමට ගලපන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගැන්ලි කරනකොට ජංගම ගිණුම හර කරන්න පුළුවන් අපිට. අපි අර කලින් දැක්ක ආකෘතියේ තිබුණා. හැබැයි එහෙම නැත්තම් අපිට ගැන්ලි ගිණුමක සටහන් කරලා හවුල්කරුවන්ගේ ගැන්ලි ප්‍රමාණයන් අවසානයේදී කාලච්ඡේදයේ අවසානයේදී ඒ සමස්ත ශේෂය ජංගම ගිණුමට මාරු කරන්න පුළුවන් ගැන්ලි ගිණුමේ. ඒතර විටින් විට ගැන්ලි කරනකොට අපි අපේ සටහන වෙන්නේ ගැන්ලි ගිණුම හර මුදල් ගිණුම බැර මුදල් හෝ ගැනුම් ගිණුම් බැර ඒ බාණ්ඩ ගැන්ලි කරොත් ඒ වගේම වර්ෂයේ අගදී මොකද කරන්නේ අපි වෙනම ගැන්ලි ගිණුම පවත්වාගෙන ගියා නම් වර්ෂ අගදී පුළුවන් අපිට ගැන්ලි ගිණුමේ ශේෂය ජංගම ගිණුමට හවුල්කරුවන්ගේ ජංගම ගිණුමට මාරු කරන්න ජංගම ගිණුම හර ගැන්ලි ගිණුම බැර කියලා. ඒ කියන්නේ වෙනම ගැන්ලි ගිණුම පවත්වාගෙන ගියා නම් තමයි ඒක අදාළ වෙන්නේ. එහෙම නැත්නම් අපිට පුළුවන් හවුල්කරුවන්ගේ ගැන්ලි ඔවුන්ගේ ජංගම ගිණුමටම හර කරන්න. ඒ කියන්නේ ගැන්ලි කියලා කියන්නේ හවුල් ව්‍යාපාරය සතු දේවල් හවුල්කරුවන් ගන්න හින්දා ඔවුන්ගේ ජංගම ගිණුම හර වෙන්නේ. අර අපේ කලින් සඳහන් කරපු ආකෘතියත් එක තිබුණා. හොඳට බලන්න. එදාට හවුල්කරුවන්ගේ ණය ගිණුම. හවුල්කරුවන් සතු අතිරික්ත මුදල් ප්‍රාග්ධන ලෙස යොදවීමට බොහෝ විට හවුල්කරුවන් මැලි වෙති මන්දයත් ව්‍යාපාර අවදානමෙන් වැඩි කොටසක් තමාට දැරීමට සිදු වෙන නිසා හවුල්කරුවන් ව්‍යාපාරයට ඔවුන් සපයපු ප්‍රාග්ධනයට අමතරව බාහිර පාර්ශ්වයක් විදිහට ණයක් සපයන්න පුළුවන්. මොකද හුඟක් වෙලාවට ඔවුන් සතු දෙන අතිරික්ත මුදල් ප්‍රාග්ධන විදිහට යොදවන්න හවුල්කාරයෝ කැමති වෙන්නේ නැහැ. ඒක උන්ට අවදානම නිසා හවුල්කාරයෝ ඔවුන් සතු තියෙන අතිරික්ත මුදල් හවුල් ව්‍යාපාර ණයක් විදිහට දෙනවා. බාහිර පාර්ශ්වයක් විදිහට පෙනී ඉඳලා. එතකොට අන්න ඒ අවස්ථාවේදී හවුල්කරුවන්ගේ ණය ගිණුම ව්‍යාපාරය විසින් පවත්වාගෙන යනවා. ඔවුන් මෙහෙම කරනවා ඔවුන්ගේ අතිරික්ත මුදල් ප්‍රාග්ධනයේ විදිහට යොදවන්න තියෙන අකමැත්ත එහිදී ඔවුන්ගේ අවධානය වැඩි වෙන නිසා. එහෙනම් ඔවුන් සතු අතිරික්ත මුදල් හවුල්කරුවන්ගේ ස්වරූපයෙන් බැහැරව බාහිර පාර්ශ්වයක් සපයපු ණයක් මුදලක් විදිහට තමයි සැපෙන්නේ. ඒතර මේ ණය වෙනුවෙන් පිළ කරන ගිණුම් හවුල්කරුවන්ගේ ණය ගිණුම් විදිහට හඳුන්වනවා. දැන් මේක තමයි හවුල්කරුවන්ගේ ණය ගිණුම කියන එකේ අදහස. හවුල් ව්‍යාපාරයක් විසින් හවුල්කරුවන්ට දීර්ඝ කාලීන සැපයූ ණය මත ගිණුම් ඒ කියන්නේ හවුල් ව්‍යාපාරය විසින් හවුල්කරුවන්ට දීර්ඝ කාලීනව සැපයූ ණය මත ගිණුම්. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරය විසින් හවුල්කරුවන්ට දෙන සැපයූ මූල්‍ය පහසුකම් සම්බන්ධයෙන් පවත්වාගෙන ගිණුම් වලට අපි කියනවා හවුල් ව්‍යාපාර විසින් හවුල්කරුවන්ට දීර්ඝ කාලීන සැපයූ ණය ගිණුම් කියලා. ඊට අමතරව හවුල් ව්‍යාපාරික සංචිත ගිණුම් තියෙනවා. ඒතර හවුල් ව්‍යාපාරික සංචිත ගිණුම් කියලා කියන්නේ හවුල් ව්‍යාපාරයෙන් හවුල්කරුවන් හවුල් ව්‍යාපාරයේ ලාභය ඔවුන් අතරේ ලාභ කොටස් විදිහට බෙදා ගන්න නැතුව ඔවුන් තීරණය කරන්න පුළුවන් ඒ නොබෙදූ ලාභය යම් ලාභ කොටසක් බෙදන්න නැතුව සංචිතයක් විදිහට වෙන් කරලා තියන්න. එතකොට ඒ සංචිතයේ දායක වෙන ප්‍රමාණය හවුල්කරුවන් විසින් ඔවුන්ගේ එකතාවය අනුව තීරණය කරනවා. හවුල් ව්‍යාපාරයේ සමස්ත උපයන ලාභයෙන් හවුල්කරුවන් අතර බෙදා නොහැර ඒ ලාභයෙන් කොටසක් ඔවුන්ට සංචිත විදිහට පවත්වාගෙන යන්න එකඟ වෙන්න පුළුවන් හවුල්කාරයෝ ඒ එකඟ වෙන
එකඟ වෙලා සංචිතයට දායක වෙන ප්‍රමාණය හවුල්කරුවන් ඔවුන්ගේ එකඟතාවයමත් තීරණය කරගනි කොයි ආකාරයෙන්ද සංචිතයට දායක වෙන්නේ කියලා. ඒතකොට ඒක තමයි හවුල් ව්‍යාපාරික සංචිත ගිණුම් කියන එකෙන් අදහස් වෙන්නේ. ඒතර හවුල් ව්‍යාපාරයක් ගත්තම හවුල් ව්‍යාපාරයේ සුද්ධ වත්කම සහ සුද්ධ වත්කම වෙනස් වීම අපිට ගණනය කරන්න පුළුවන්. අපි දන්න ප්‍රවේශ දෙකක් යටතේ මේ කතා කරන්න පුළුවන් කියලා. ඒ තමයි වත්කම් හා වාකින් ප්‍රවේශයයි හිමිකම් ප්‍රවේශයයි. ඒතර වත්කම් හා වාකින් ප්‍රවේශය යටතේ නම් සරලයි. එතන සුද්ධ වත්කම අපි හොයන්නේ වත්කම් වලින් වගකීම් අඩු කරලා. වත්කම් වලින් වගකීම් අඩු කරාම අපිට සුද්ධ වත්කම ලැබෙනවා. එතකොට මේ ප්‍රවේශයන් දෙක අපි කලින් කතා කරා අසම්පූර්ණ සටහන් ආශ්‍රයෙන් මූල්‍ය ප්‍රකාශ පිළිකිරෙන යන කොටසේදී වීඩියෝ එක බලනකොට මතක් වෙයි. එතකොට හවුල් ව්‍යාපාරයේ සුද්ධ වත්කම හා සුද්ධ වත්කම වෙනස් වීම ගණනය කරනකොට එකක් වත්කම වකින් ප්‍රවේශය භාවිත කරන්න පුළුවන්. ඒතර වත්කම වකින් ප්‍රවේශයට අනුව නම් සුද්ධ වත්කම හොයන්න පුළුවන් වත්කම වලින් වකින් අඩු කරලා. දෙවෙනි කොටස තමයි හිමිකම් ප්‍රවේශය. හිමිකම් ප්‍රවේශයට අනුව සුද්ධ වත්කම හොයනකොට අපිට කරන්න වෙන්නේ හවුල්කරුවන්ගේ ප්‍රාර්ථනා ගිණුම් ශේෂ වලට එකතු කරන්න ඕනේ. ඔවුන්ගේ ජංගම ගිණුම් වල බැර ශේෂ. ඊට පස්සේ සංචිත දිනවන්ගේ සංචිතත් එකතු කරන්න ඕනේ. අවසාන වශයෙන් හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් වල හරශේෂ තියෙනවා නම් ඒක අඩු කරන්න ඕනේ. ඒතකොට මෙන්න මේ ගැළපීමෙන් පස්සේ අපිට ලැබෙනවා හිමිකම් ප්‍රවේශය යටතේ සුද්ධ වත්කම් කියලා. එහෙනම් හවුල් ව්‍යාපාරයක ඔයගොල්ලෝ මේ බැලන්ස් ෂීට් එක අරගෙන ගණනය කරලා බලන්න මේ ප්‍රවේශ දෙකටම ලැබෙන පිළිතුරු සසඳන්න. එතකොට හිමිකම් ප්‍රවේශය යටතේ හවුල් ව්‍යාපාරයක සුද්ධ වත්කම් ගණනය කරන විදිහ බලන්න. ඒකද කරන්නේ ප්‍රාර්ථනා ගිණුම් වල ශේෂයන්ට එකතු කරනවා ජංගම ගිණුම් වල බැර ශේෂ සංචිතත් එකතු කරනවා. ඒක එකතු කරලා ඔවුන්ගේ ජංගම ගිණුම් වල හර ශේෂ අඩු කරනවා. එතකොට හිමිකම් ප්‍රවේශය යටතේ සුද්ධ වත්කම හා සුද්ධ වත්කම් වෙනස් වීම ගණනය කර ගන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත් දෙයක් තුන හවුල් ව්‍යාපාරයක හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවෙකුගේ ස්වරූපේ නැතුව ව්‍යාපාරයට සේවා සපයන්න පුළුවන්. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් විසින් තම සෑම හැකියාවක්ම සෑම අවපතක්ම හවුල්කරුවාගේ ස්වරූපයෙන් සපයන්න බැලි වෙන්න පුළුවන්. ඒතර ඔවුන්ගේ හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් සතු දක්ෂතා, ඔවුන් සතු තියෙන වත්කම් හවුල් ව්‍යාපාරය තුල ආයෝජනය කරන්න පුළුවන් බාහිර පාර්ශ්වයක් විදිහට ඉඳලා. ඒ වගේ අවස්ථාවකදී කොහොමද ගිණුම් තියන්නේ කියලා අපි සරල උදාහරණ එකින් දෙකකින් බලමු. දැන් මෙතන හවුල්කාරයෙක් එයාගේ පෞද්ගලික මෝටර රථයේ කුලි රථයක් විදිහට හවුල් ව්‍යාපාරයට සපයලා. එහෙනම් අපි මේ කොහොමද ගිණුම් තියන්නේ? එහෙනම් අපි දිසටහන වෙන්නේ මෝටර රථ කුලිය ගිණුම හර මුදල් ගිණුම් බැර. මොකද මේක සාමාන්‍ය බාහිර කෙනෙක්ගෙන් කුලි රථයක් ගත්තා වගේ හවුල්කරුවෙක් විදිහට ඉඳලා නෙමෙයි ගණන් සිද්ධ වෙන්නේ. ඒ නිසා හවුල් ව්‍යාපාර සිද්ධ වෙනවා මෝටර රථ කුලිය ගිණුම හර කරලා මුදල් ගිණුම් බැර කරන්න. එතනදී හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් වලටවත් කිසිම ආකාරයක සමනතාවයක් මේකෙන් ගොඩනැගෙන්නේ නැහැ. ඒ වගේම හවුල් ව්‍යාපාරයේ ඒ වගේම මෙතන මේ කොටස තියෙනවා තමන් සතු අතිරික්ත මුදල. හරි තමන් සතු අතිරික්ත මුදල මොකද කරන්නේ? හවුල්කාරයෙක් විසින් දෙනවා ණයක් විදිහට හවුල් ව්‍යාපාරයට. හැබැයි දෙන්නේ බාහිර පාර්ශ්වයක් විදිහට ඉඳලා. හවුල්කාරයෙක් විදිහට නෙමෙයි. අතිරික්ත මුදල දාන ණයක් විදිහට බාහිර පාර්ශ්වයකින් දුන්න ණයක් විදිහට. එහෙනම් මෙතනදී හවුල්කරුවා ණය හවුල් ව්‍යාපාරයට දෙනකොට මුදල් ගිණුම හර කරලා හවුල්කරුවන්ගේ ණය ගිණුම කියලා වෙනම ගිණුමකට බැල කරනවා. ණය සපයද්දී ඊට පස්සේ ණයට පොලි ගෙවනකොට ණය පොලි ගිණුම හර කරලා ගෙවන පොලි මුදල් ගිණුම බැර කරනවා. මෙතනදී වෙනම ගිණුමක් යනවා හවුල්කරුවන්ගේ ණය ගිණුම කියලා. ඒ සිද්ධ වෙන්නේ අතිරික්ත මුදල් ණයක් විදිහට හවුල්කරුවන් හවුල් ව්‍යාපාරයට සැපයුවොත් පොලිය ණය පොලි ගිණුම හර වෙලා මුදල් ගිණුම බැර වෙනවා. ඒතකොට මෙන්න මේ කතා කරපු මේ උදාහරණයන් දෙකින් දලා අදහසක් ගන්න කොහොමද හවුල්කරුවන් විසින් බාහිර ස්වරූපයෙන් සේවා සැපයුවාම මේ ගිණුම්ගත වෙන්නේ කියන එක මේක මේ සම්බන්ධයෙන් විවිධ ගණන් අපි ඉස්සරට අභ්‍යාස වලින් කතා කරමු. දැනට මේ ටික මම දල වශයෙන් අදහසක් ඔයාලට දෙන්න තමයි මේ උදාහරණ දැම්මේ. එහෙනම් හවුල් ව්‍යාපාර සම්බන්ධ හැඳින්වීම කොටස මෙතනින් ඉවර වෙනවා. ඊළඟ කොටසක් හවුල් ව්‍යාපාර සම්බන්ධ අලුත් වෙනත් ඊළඟට අපිට කතා කරන්න තියෙන කොටසකුත් එක්ක අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. අනිවාර්යෙන් අපේ Accounts Tutor channel එක subscribe කරන්න. අලුතෙන් එන වීඩියෝ පාඩම් මාලා සඳහා ඒ වගේම පුළුවන් තරම් ඔයගොල්ලන්ගේ යාළුවන්ට දැනගන්න මේක share කරන්න. එහෙනම් අද නවතිනවා. බොහොම ස්තුතියි.